ආයුබෝවන් වාසනාවන් මෙම වැඩසටහනට සවන් දෙන ඔබව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ අප ජීවත් වන මිනිස් සමාජය තුළ ක්‍රියාත්මක කරන ස්වභාවික බුද්ධිය සහ අස්වාභාවික බුද්ධිය ගැන නිවැරදි අවබෝධයක් ඔබට ලබා දීම. මම පළමුවෙන්ම විස්තර කරන්නේ ස්වභාවික බුද්ධිය ගැන. ස්වභාවික බුද්ධිය විස්තර කිරීම සඳහා මම උපයෝගී කරගන්නේ ජීවමාන සරල සත්‍ය. ජීවමාන සරල සත්‍ය කියන්නේ ඔබට ඔබේ ජීවමාන දිනෙත් වලින් දැක බලා ගැනීමේ හැකියාව තියෙන ස්වභාවික සත්‍ය. ජීවමාන සරල සත්‍ය තුළ අන්තර්ගත වෙලා තියෙන යථාර්ථය තමයි ස්වභාව ධර්මය. එතකොට මම මේ කතා කරන්නේ ස්වභාව ධර්මය ගැන. ස්වභාවික බුද්ධිය කියලා හඳුන්වන්නේ නිර්මල පියුතුරු ආදරය. ස්වභාවික බුද්ධිය හඳුන්වන වර්තමාන නම වෙන්නේ නිර්මල පියුතුරු ආදරය. නිර්මල පියුතුරු ආදරය උගන්වන අපේ ස්වභාවික ගුරුවරිය වෙන්නේ අපේ සදා ආදරණීය අම්මා. ඒ කියන්නේ මෑණිවරු. නමුත් අපේ මව්වරු මෙලොව උපත ලබන්නටත් අවුරුදු කෝටි ගණනකට පෙර සිට සත්ව මව්වරුන් විසින් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් නිර්මල පියුතුරු ආදරය මේ ලෝකය තුළ ක්‍රියාත්මක කළා. ඒකට හේතුව මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන මහා බලගත් ස්වභාව ධර්මය විසින් එම සත්ව මව්වරුන්ගේ සහ දරුවන්ගේ පුතාලගේ ආත්ම තුළ නිර්මල පියුතුරු ආදරය අන්තර්ගත කරලා තිබුණා. එතකොට ආත්මය ගැන මම පසුව කියා දෙනවා. නමුත් නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මය ගැන ටිකක් ඔබව දැනුවත් කළ යුතුයි. නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මය නමින් හඳුන්වන මෙම අදෘශ්‍යමාන මහා විශ්ව බලවේගය විවිධ නම් වලින් හඳුන්වනවා. විවිධ භාෂාවල් වල විවිධ නම් වලින් හඳුන්වනවා. ඒවා නම් අංක 1 මහා බ්‍රහ්මයා, අංක 2 භගවාන්, සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සර්ව බලධාරී අල්ලා දෙවියන් වහන්සේ. මේ වගේ නම් වලින් මේ අදෘශ්‍යමාන බලවේගය හඳුන්වනවා. මේ සෑම නමකින්ම කියවෙන්නේ ඒ බලවේගය ගැන. වෙනසකට තියෙන්නේ භාෂාවල් වල වෙනස පමණයි. නමුත් බලවේගය එකයි. මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මය. ඒ බලවේගය විසින් තමයි සත්ව මව්වරුන්ව සහ සත්ව පුතාලව නිර්මාණය කරලා එයාලගේ සදා අමරණීය ආත්මය එයාලගේ ශරීර තුළ අන්තර්ගත කරලා ඒ ආත්මය තුළ තමයි නිර්මල පියුතුරු ආදරය අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට මේ ආදරය නිර්මල පියුතුරු ආදරය කියන්නේ ජීවියා නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ. මෙන්න මේ ජීවියා දෙවියන් වහන්සේත් අතර තියෙන ගනුදෙනුවක්. ඒක කෙලින්ම සිද්ධ වෙනවා පුද්ගලිකවම ජීවියාත්
දෙවියන් වහන්සේත් අතර නැත්නම් පුද්ගලිකවම ජීවියාත් නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මයත් අතර මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. මේක අතිශයින්ම වැදගත් ගනුදෙනුවක්. මේ ගනුදෙනුව අවබෝධ කරගන්න මම මගේ ජීවිතය උපයෝගී කරගෙන ඔබට කියලා දෙනවා. එතකොට ඒක හොඳින් අවබෝධ කරගන්න මහා බලගත් ස්වභාව ධර්මය නැතිනම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ නොපෙනෙන මහා බලවේගය විසින් මගේ දෙමව්පියන් දෙන්නව උපයෝගී කරගෙන මට මේ ජීවිතය දීලා තියෙනවා. මගේ මේ ජීවිතය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒකත් තමයි මේ ඔබට පෙනෙන මගේ ශරීරය. ඊළඟට අනිත් කොටස තමයි මගේ පපු කුහරය තුළ අන්තර්ගත කර තිබෙන මගේ ආත්මය. මේ ආත්මය කියන එක නොපෙනෙන වස්තුවක්. අතිශයින්ම බලගතුයි. මේ වස්තුව තුළ තමයි නිර්මල පියුතුරු ආදරය අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට ස්වභාව ධර්මයෙන් මට පළමුවෙන්ම ජීවිතය දීලා තියෙනවා. දැන් මං ලොකු මිනිහෙක්. වැඩි වියරපත් මිනිහෙක්. එතකොට ස්වභාව ධර්මයෙන් මට දෙන්න ඕන දේ දීලා ඉවරයි. එතකොට මම මගේ මේ ශරීරය උපයෝගී කරගෙන ආත්මය තුළ අන්තර්ගත කරලා තියෙන නිර්මල පියුතුරු ආදරය ක්‍රියාත්මක කළ යුතුයි. මම නිර්මල පියුතුරු ආදරය ක්‍රියාත්මක කරනවා කියන්නේ මම ස්වභාව ධර්මය වෙනුවෙන් සේවය කරනවා. ස්වභාව ධර්මයෙන් ජීවිතය දුන්නා. ආපහු ඒ ශරීරය උපයෝගී කරගෙන මම ස්වභාව ධර්මය වෙනුවෙන් සේවය කරනවා. ස්වභාව ධර්මය වෙනුවෙන් සේවය කරනවා කියන්නේ නැතිනම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරනවා කියන්නේ මා අවට පරිසරය තුළ මහා බලගත් ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරපු ජීවිත තියෙනවා. ඊට අමතරව පරිසරය තියෙනවා. මෙන්න මේ ජීවිත සහ පරිසරය ආරක්ෂා කරන්න මට හැකි පමණින් කැපවීම කරන්න ඕනේ. එතකොට මම කරන්න ඕනේ මොකද්ද? කාන්තාවන්ට, දරුවන්ට, මාළු අයට, රෝගීන්ට සහ අසරණ සතුන්ට පරිසරයට මට හැකි පමණින් ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම. නමුත් මට ඒ පරිසරය විනාශ කරන්න සම්පූර්ණයෙන්ම තහනම් පරිභෝජනය සඳහා පමණයි තියෙන්නේ. ඒ වගේම මා අවට පරිසරයේ ජීවත් වෙන කිසිම සතෙක් මරා දාන්නවත් කිසිම කෙනෙක් මරා දාන්නවත් කිසිම කෙනෙක් මගේ බලමෙහිවරකමට තබා ගැනීමට හෝ අයිති කර ගැනීමට සපුරා තහනම් වෙනවා. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? ජීවත් කරවීමට මට කළ හැකි අයුරින් ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම. මම ඒ දේ හරියට කරනවා නම්, අවංකවම කරනවා නම් ස්වභාව ධර්මයේ දන්නවා මම අවංකවම ඒ දේ කරනවා කියලා. ඒවම විස්තරයතුව කියලා දෙනවා පස්සව. ඒතර ස්වභාව ධර්මයේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ මොකද කරන්නේ? මට ප්‍රතිඋපකාර කරනවා. ඒ ප්‍රතිඋපකාරය තමයි ස්වභාව ධර්මයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය මට ලබා දෙනවා. නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය මට ලබා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට මගේ ආත්මය බලවත් කරනවා, නැනවත් කරනවා. එන්නේ බලවත් කිරීම සහ නැනවත් කිරීම නිසා මගේ ආත්මය බලවත් වෙනවා, දියුණු වෙනවා. ඒ උසස් තත්වයකටපත් වෙනවා. අන්නේ උසස් තත්වයටපත් කර ගැනීම සඳහා තමයි මේ ශරීරය දීලා තියෙන්නේ. ආත්මය උසස් තත්වයකටපත් කර ගැනීමට. ඒක තමයි මේ ආධ්‍යාත්මිකවාදය කියලා හඳුන්වන්නේ. එතකොට මම දැන් ආපහු අර සත්ව අම්මලා සහ සත්ව පුතාලා වෙතට හැරෙනවා. හේතුව දැන් ඔබ දන්නවා නිර්මල පියුතුරු ආදරය කියන්නේ
මේ ස්වභාව ධර්මයත් ඒ පුද්ගලයාත් අතර ඔබත් අතර කෙරෙන පුද්ගලික ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව හරියට කරන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතය දුන්නා නම් ඊට ප්‍රතිඋපකාරය කරන්න ඕනේ. එතකොට තමයි ඒක සමානාත්ම වෙන්නේ. එතකොට ඊළඟට තමයි ස්වභාව ධර්මයේ ඊළඟ උපකාරය කරන්නේ. ඒ වගේ තමයි එකට එක කෙරෙන්නේ. ඒවා උපකාර. ඔබට තේරෙන අනිත් විදිහට කියනවා නම් ක්‍රියාවට අනුවයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට උපකාර කළොත් ඔබට ස්වභාව ධර්මයෙන් උපකාර ලැබෙනවා. හැබැයි ඔබ හිරිහැර කළොත් ඒ අයට විනාශ කළොත් ඔබට දඬුවම් කරනවා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මිනිහෙකුට පුළුවන් සතෙකුට පුළුවන් ওই දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්න. එහෙම වුණොත් වෙන්නේ මොකද? ඒවට උත්තර ලැබෙනවා. ඒකින්ද ක්‍රියාවට අනුවයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි අර සත්ත්ව මවරුන් වෙතට සත්ත්ව පුතාලා වෙතට හැරුණාම ඒගොල්ලෝ අවුරුදු කෝටි ගානකට පෙර සිට ඒ කියන්නේ කුඩාම සත්තු තමයි එතකොට ඉන්නේ. ඒ කුඩාම සත්තු නිර්මාණය කළා ඒ සත්තුන්ගේ ආත්මය තුළ තමයි මේ අමරණීය ආත්මය මිය යන්නේ. අමරණීය ආත්මය තුළ තමයි මේ නිර්මල පියුතුරු ආදරය අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලෝ මේවා ගැන මොනවත්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න පටන් ගත්තා. එතකොට ඒගොල්ලෝ ඒ කරන්නේ ඒගොල්ලන්ගේ වර්ගය බිහි කිරීම. මේක ඔයගොල්ලන්ට ඔය දැනගන්න පුළුවන් ඕනම සතෙක් දිහා බලලා. එතකොට ඒ දේ තමයි කරන්නේ. මේ ඉතින් ඒගොල්ලෝ ඒ ක්‍රියාව ඒ විදිහට කළා. ඒක කළාම ස්වභාව ධර්මයෙන් ප්‍රතික්‍රියාව ලැබෙනවා. ඒ තමයි ඒ සත්ත්ව මව්වරුන්ගේ සහ පුතාලාගේ ආත්මය බලවත් වෙනවා නැනවත් වෙනවා. ඊට පස්සේ බලවත් වූ ආත්ම උපයෝගී කරගෙන ਸਰව බලධාරී දෙවියන් වහන්සේට නැත්නම් නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මයට හැකියාව ලැබෙනවා. ඊට වඩා උසස් සතෙක්ව නිර්මාණය කරගන්න. ඒවට කාලය ගත වෙනවා. ඉතින් මේ ආකාරයට අවුරුදු කෝටි ගණනක් පුරාවට සත්තුන්ගෙන් සත්තු නිර්මාණය කළා ඒ විදිහට දියණු සත්තුන්ව නිර්මාණය කරගෙන ඒ තුලින් මිනිහා නැමැති අති උතුම් සත්‍යාව මේ වෙනකොට නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට දැන් මිනිස්සු ඉන්නවා. ඉස්සෙල්ලා හිටියේ සත්තු විතරයි, සත්ත්ව ලෝකේ විතරයි තිබුණේ. දැන් ඊළඟ තව ලෝකයක් නිර්මාණය වුණා. නිර්මාණය කරගත්ත ඒ තමයි සත්තුන්ගේ උපකාර ඇතුවයි ස්වභාව ධර්මයේ මේ දේ කරන්නේ. සත්තුන්ගේ උපකාර නොතිබුණා නම් මේ දේ කරන්න බෑ. ඒකින්ද මේ දෙපැත්තම ක්‍රියාවට අනුව ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ තුලින් නිර්මාණය කරගත්ත මිනිස් ලෝකය. එතකොට මිනිස් ලෝකයේ තුල බැලුවාම මේ අපේ සදා ආදරණීය අම්මලා මොකද කරන්නේ? ඒගොල්ලෝ අර සත්ව අම්මලාටත් වඩා හොඳට තමන්ගේ දරුවන් විතරක් නෙමෙයි අනුන්ගේ දරුවනුත් ආදරය කරනවා. ඒ කියන්නේ නිර්මල පියුතුරු ආදරය ඉතාමත් හොඳට 100%ක්ම නම් කවුරක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒක අති උපරිමයෙන්ම කරනවා. එතකොට අම්මලගේ ආත්ම බලවත් වෙනවා, නැනවත් වෙනවා. එතකොට සත්ව පුතාලා ගත්තාම ඒගොල්ලන්ට නිර්මල පියුතුරු ආදරය ක්‍රියාත්මක කරන්න ඕන කරන අත්‍යවශ්‍ය කරන ශාරීරික පහසුකම් තිබුණේ නැහැ. ඒ සඳහා ශරීරයක් තිබුණේ නැහැ. නමුත් මිනිස් පුතාලට ඒ ශරීරය ලැබිලා තියෙනවා. ශාරීරික පහසුකම් තියෙනවා. එතකොට මිනිස් පුතාලා මොකද කරන්නේ? අර එයාලගේ ආදරණීය අම්මලව අනුගමනය කරනවා. ඒ අනුගමනය කරමින් ඒගොල්ලෝ නිර්මල පියුතුරු ආදරය ක්‍රියාත්මක කරනවා. අන්නේ ක්‍රියාත්මක කිරීම නිසා අපි ජීවත් වෙන මිනිස් සමාජය තුළ ස්වභාව ධර්මයේ විසින් පුතාලා 4 දෙනෙක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ තමයි ගෝවියෝ, කම්කරුවෝ, වෛද්‍යවරු සහ රණවිරෝ. මේ 4 දෙනා දිහා ඔබ හොඳට බැලුවොත් ඒගොල්ලෝ කරන්නේ අර නිර්මල පියුතුරු ආදරය ඒගොල්ලෝ දන්න තරමින්, ඒගොල්ලන්ට පුළුවන් තරමින් ක්‍රියාත්මක කිරීම. එතකොට මේ අම්මලාගේ පුතාලාගේ ආත්ම බලවත් වෙනවා, නැනවත් වෙනවා. එතකොට අපි ආපහු මුලින් වසර ලක්ෂයක් ඉතිහාසයට ගියොත් එහෙම ඒ වසර ලක්ෂයක ඉතිහාසයේ ඉන්නේ නොදියුණු මිනිස්සු. ඒ මිනිස්සු මේ තරම් දියුණු නැහැ. නමුත් ඒගොල්ලෝ අර කාලානුරූපව කැපකිරීම කළා.
ස්වභාව ධර්මයේ වෙනුවෙන් නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කළා. අන්න ඒ අනුසාරයෙන් ගොඩනගාගත්ත මේ නවීන මිනිසා තමයි දැන් ඉන්නේ. නූතන මිනිසා. එතකොට මේ තත්ත්වයට ගෙනාවේ කොහොමද? අර ටිකෙන් ටික තමයි ගේන්නේ. ඒ ගේන්නේ කැපකිරීම තුලින්. ස්වභාව ධර්මයක් කැප වෙනවා, මිනිහත් කැප වෙනවා, ජීවියත් කැප වෙනවා. ඒ දෙක සහයෝගයෙන් තමයි මේ ගමන යන්නේ. එතකොට දැන් දියුණු පුතාලා සහ දියුණු මව්වරු ඉන්නවා වසර ලක්ෂයකට පෙර හිටිය. ඊළඟ තවත් වසර ලක්ෂ 2ක් 3ක් යනකොට මොකද වෙන්නේ? මේ විදියට මේ අම්මා වරුන්ගෙන් මේ බලගතු වෙන ආත්ම උපයෝගී කරගෙන දේව මෑණිවරු නිර්මාණය කරනවා. ඒ කියන්නේ දේව මෑණිවරුන්ව බිහි කරන්නේත් අම්මලම තමයි. ඉතින් ඒ උසස් තත්ත්වයේ දේව මෑණිවරු බිහි කරනවා. ඊළඟට ඒ දේව මෑණිවරු විසින් දෙවිවරුන්ව බිහි කරනවා. එතකොට අනාගතය තුල තියෙන්නේ මොකද්ද? මේ ජීවමානව දිව්‍යාංගනාව සහ දෙවිවරු මේ ලෝකයේ තුල වැඩ ඉන්නවා. එතනින් එහාට කතන්දර, ඒ කියන්නේ දිව්‍ය ලෝකය නිර්මාණය කරනවා. එතකොට සත්ව ලෝකයෙන් මිනිස් ලෝකය නිර්මාණය කළා, මිනිස් ලෝකයෙන් දිව්‍ය ලෝකය නිර්මාණය කළා. එතකොට හොඳට මතක තියාගන්න, සත්තුන්ට වඩා මිනිස්සු බලවත්. ඊළඟට මිනිස්සුන්ට වඩා දෙවිවරු බලවත් වෙනවා. එතකොට දෙවිවරුන්ගෙන් තමයි ඊළඟට දිව්‍ය විමානය නිර්මාණය කරනවා. දිව්‍ය විමානය කියන්නේ මොකද්ද? මේ මහා විශ්වයම ලස්සන කරනවා, නිවැරදි කරනවා. විශ්වයේ තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. එතකොට අන්නේ සඳහා තමයි මේ කරන්නේ. එතකොට දැන් අපි බලමු මේ මහා බලගතු ස්වභාව ධර්මය, නොපෙනෙන මහා බලගතු ස්වභාව ධර්මය. නැතිනම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ සත්තු නිර්මාණය කරගෙන, ඊළඟට සත්තුන්ගෙන් මිනිස්සු නිර්මාණය කරගෙන, ඊළඟට අනාගතයේ බලගතු දෙවිවරු නිර්මාණය කරන මොකද්ද මේ කරන්න යන්නේ? මේ තමයි විශ්වයේ 3වෙනි මහා බලවේගය නිර්මාණය කිරීම. විශ්වයට අත්‍යවශ්‍යයි ඒක. ඒක දැන් මම ඔබට කියන්න යන්නේ. එතකොට විශ්වයේ පළවෙනි මහා බලවේගය තමයි මේ නොපෙනෙන මහා බලගතු ස්වභාව ධර්මය. දෙවියන් වහන්සේ නමින් හඳුන්වන කොටස. ඊළඟට දෙවෙනි බලවේගය තමයි මේ විශ්වයේ තියෙන අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, සීතල සහ උණුසුම කියලා. ඔබට මේක දැනෙනවා. එතකොට මේ සීතල අමුද්‍රව්‍ය සහ උණුසුම් අනුද්‍රව්‍ය උපයෝගී කරගෙන මේ මන්දාකිණි ඇතුළු ඉරහඳ තාරකා ඇතුළු ජීවය නිර්මාණය කරගන්න ඕන කරන පසුබිම හදාගත්තා. ඒ පසුබිම තමයි මේ ලෝකයේ ඇතුළු මේ මහා විශ්වය. එතකොට ඒක හදාගෙන ඉවරයි. එතකොට ඒක ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු දෙයක්. නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිර්මාණය කළා. ඔය වචන ඕනෙකින් හඳුන්වා ගන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ. එතකොට විශ්වය නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒ විශ්වය තුළ ඊට පස්සේ මේ ලෝකයේ තුළ මේ ජීවය නිර්මාණය කරන්න පටන් ගත්තා. ජීවයත් නිර්මාණය කළා, දැන් මිනිස්සුනුත් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ විශ්වයට අත්‍යවශ්‍ය වෙනවා මොනවද? මේ සම්පූර්ණයෙන්ම තව සංවර්ධනය කරන්න, විශ්ව සංවර්ධනය කරන්න නොපෙනෙන මහා බලගත් ස්වභාව ධර්මයට විතරක් හැකියාවක් නැහැ. ඒ හැකියාවන් ගැන මම පසුව කියලා දෙනවා. ඒ හැකියාවක් නැහැ. ඒ හැකියාව තියෙන අය බිහි කරන්න ඕනේ. එන්නේ බිහි කිරීම සඳහා තමයි මේ උත්සාහ කරන්නේ. ඒ බිහි කිරීමේ පළවෙනි රැල්ල තමයි සත්වමවරුන් විසින් ක්‍රියාත්මක කළේ. එතකොට ඔය සත්වමවක් ක්‍රියාත්මක වෙන විදිහ ඔබට අද දකින්න පුළුවන්. බලන්න කොච්චර උනන්දුවෙන්, ආසාවෙන්, ගෞරවයෙන් තමන්ගේ දරුවෝ බිහි කරගෙන ඒගොල්ලන්ව මේ ආදරයෙන් ඇති දෙඩි කරනවාද කියලා. ඒ කරන්නේ මොකද්ද? මේ විශ්වයේ ඒ ඉන්නේ දරුවා සත්ව පැටිය කියමුකෝ. එයා විශ්වයේ 3වෙනි මහා බලවේගයේ සමාජිකාවක් හෝ සමාජිකයෙක්. එතකොට අන්නේ සමාජිකාවක් හෝ සමාජිකයෙක්ව පුරුදු පුහුණු කිරීම තමයි කරන්නේ. ජීවත් වෙන්න පුරුදු පුහුණු කරන්න ඕනේ.
මේ ජීවය හරි අමාරුයි නිර්මාණය කරගෙන ඉදිරියට යන්න. අන්න ඒ වගේ ඒ අම්මට බාර දුන්න වැඩ කොටස තමයි ඒ අම්මා කරන්නේ ස්වභාව ධර්මයෙන්. එතකොට මිනිස්සම්ම කෙනෙක් දිහා බැලුවත් ඔබට පේනවා හරිම උනන්දුවෙන් හරිම කැපකිරීමකින් ඊළඟට රෑ දවල් නිදි මරාගෙන ඒක හරියටම කරන්න උත්සාහ කරනවා දඟලනවා. ඒක තියෙනවා එයා තුළ. එතකොට නිර්මල පියුතුරු ආදරේ එයා තුළ තියෙනවා. ඒකින්ද ඒක ක්‍රියාත්මක කරන්න දඟලනවා දරුවා වෙනුවෙන්. ඒ කියන්නේ දරුවා කියන්නේ විශ්වයේ තුන්වෙනි මහා බලවේගයේ ඊටත් වඩා උසස් කෙනෙක්. සත්ව දරුවෙකුටත් වඩා උසස් බලවත් මෙයා. ඉතින් එන්නේ සමාජිකාව හෝ සමාජිකයා මේ ලෝකයේ තුළ ජීවත් කරවල පුරුදු කරන්න ඕනේ. එන්නේ පුරුදු කිරීම තමයි මේ කරන්නේ. එතකොට ඒ තුලින් තමයි දේවත්වය නිර්මාණය වෙන්නේ. එතකොට මිනිසාගේ පරිණාමය ජීවයේ පරිණාමය නතර වෙන්නේ නැහැ මිනිසාගෙන්. ඒ දේවත්ව කරා යනවා ඊටත් එහාට තියෙනවා. ඉතින් මාර අතෙන්ට විතරයි කියලා දීලා තියෙන්නේ. ඔබට මේවා හොඳටම දැනගන්න නම් අන්න සිස්ටම් එක ඔයා දන්නවා දැන් නිර්මල පියුතුරු ආදරේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කළොත් විතරයි ඔබ ඔබේ ජීවිතය උපයෝගී කරගෙන සබහා ධර්මයට අවංකව උපකාර කළොත් අවංකව කරන්න ඕන එක. ඒවා මම විස්තරතෝ කියනවා ඒවා සබහා ධර්මයට දැනෙන හැටි. එතකොට ඒක අවංකව කළොත් එහෙම සබහා ධර්මයෙන් ඔබට උපකාර වශයෙන් පිහිට ආරක්ෂාව ආශිර්වාදයේ සමග ඔබේ ආත්මය බලවත් කරනවා නැනවත් කරනවා. ඔබට අයිති එක වස්තුවයි තියෙන්නේ ඒ තමයි ඔබේ ආත්මය. ඒක තමයි ඔබ මේ සංසාරේ පුරාවට අරගෙන ආවේ. ඉදිරියට අරගෙන යන්නෙත් ඒක. එතකොට මේ ශරීරය දීලා තියෙන්නේ මොකටද? ඒ ආත්මය සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරගන්න. ඒක ඔබේ පපු කුහරය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔබ මේ ඔබේ මනස මේ අස්වාභාවික බුද්ධියෙන් වහගෙන ඉන්න හින්දා ඔබේ ආත්මය කියන දේවල් ඔබට දැනෙන්නේ නැහැ. සබහා ධර්මයෙන් ඔබේ ආත්මය හරහා ඔබට යමක් කියනවා. ඒවා ඔබට දැනෙන්නේ නැතුව ගිහින් තියෙනවා. ඉතින් ඒවා තමයි ඒ ආත්මයට අවශ්‍ය කරන දේවල් තමයි මම මේ කියන්නේ. ආත්මය බලවත් කරගන්න. දැන් ඔබ ඒ කතන්දරේ දන්නවා. නිර්මල පියුතුරු ආදරේ මොකද්ද කියලා මේ සත්ව අම්මලා මිනිස් අම්මලා කරන්නේ මොකද්ද කියලා ඔබට පේනවා. එතකොට ඒ කරන දෙයට ඔබට තියෙන්නේ ආධාර උපකාර උපස්ථාන කිරීම. එතෙන්දී ඔබට වැඩක් නැහැ. එයා කවුද කාගේ කවුද ඒවා වැඩක් නැහැ. සිද්ධිය දැක්කනම් කරන්න පුළුවන් උපකාරය ඔයාලට කරන්න තියෙන්නේ. අඩු ගානේ ඒගොල්ලන්ට හිරිහැර නොකර හරි ඉන්න ඕනේ. වචනෙන් හරි උදව්ව කරනවා මිසක් අහිතක් නම් හිතන්නත් එපා. හිතුවත් ඒක එතනත් වැරද්දක් වෙනවා. ඒකින්ද දැන් මොකද්ද වෙන්නේ? ඒ විශ්වයේ තුන්වෙනි මහා බලවේගය තමයි නිර්මාණය කරන්නේ. එතකොට ඔබ කවුද? ඔබ මේ කතාව අහගෙන ඉන්න ඔබ කවුද? ඔබ විශ්වයේ තුන්වෙනි මහා බලවේගයේ බලගත් සමාජිකාවක් හෝ සමාජිකයෙක්. මම කවුද? මම බලගත් සමාජිකයෙක්. ඔබ සමහර විට මේක අහන සමාජිකාවක් වෙන්න පුළුවන්, සමාජිකයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ වෙනසක් නැහැ. ඔබ විශ්වයේ තුන්වෙනි මහා බලවේගයේ අත්‍යවශ්‍ය කරන කෙනෙක්. සබහා ධර්මයට අත්‍යවශ්‍ය නිසායි ඔබ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකින්ද ඔබ ට්‍රැක් එක හොඳට අවබෝධ කරගෙන ඒකේ යන්න පුරුදු වෙන්න. එතකොට ඔබ දැන් දන්නවා ඒ කතන්දරේ. ඊළඟට මම කියන්නේ මේ කාන්තාව සහ පිරිමි ගැන. ඒකත් ඔබ දැනගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ මිනිස්සු හිතාගෙන ඉන්නා මේ කාන්තාව සහ පිරිමි කියන්නේ මේ එක වර්ගයක් කියලා. එක වර්ගයක් නෙමෙයි වර්ග දෙකක්. මේ විශ්වයේ තැනුම් එකක නැත්නම් අමුද්‍රව්‍ය ගත්තොත් එහෙම විශ්ව සම්ප්‍රදායන්ට අනුව ඒ තැනුම් එකක වෙන්නේ සීතල සහ උණුසුම. මේ දෙක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් මේ සීතල කියන බලවේගය, ඒ බලවේගය සුවිශේෂී බලවේගයක් වෙනවා විශ්වවලට. මේ විශ්වයට විතර නෙමෙයි තවත් විශ්ව තියෙනවා. ඒවට පොදු වෙනවා මේ සීතල කියන බලවේගය. මේ බලවේගයට පුළුවන් බිහි කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක දැන් මේ විශ්වයේ ඉරහඳ තාරකා නිර්මාණය කිරීමේදී සබහා ධර්මයට
උපකාර කරලා තියෙන්නේ මේ වැඩියෙන්ම උපකාර කරලා තියෙන්නේ මේ සීතල කියන බලවේගය නැත්තම් මේ කාන්තාවන්ගේ පක්ෂය. ඒතර කාන්තාවක් කියන්නේ මේ සීතල බලවේගයේ ජීවමාන නියෝජිතවරියක්. එතකොට දැන් මේ සීතල කියන බලවේගයේ තමයි මේ කාන්තාව නිර්මාණය කරන්න යොදා ගන්න තියෙන්නේ. එතකොට මේ ආත්මය කියන කොටස තමයි නොපෙළෙන ස්වභාව ධර්මයේ කොටසක්. කියන්නේ ආත්මය කියන කොටසයි තියෙන නොපෙනෙන ඒ දෙවියන් වහන්සේගේම කොටසක්. එතකොට මේ දෙවියන් වහන්සේගේම කොටසක් තමයි ආත්මය කියන්නේ. ඉන්නේ ආත්මයට සීතල අමුද්‍රව්‍ය එකතු කරලා තමයි කාන්තාව නිර්මාණය කරන්නේ. එතකොට කාන්තාව නිර්මාණය කරලා තින්නේ එහෙමයි. ඒගොල්ලන්ගේ කතාවෙන් හැසිරීමෙන් ඒගොල්ලෝ තුලින් ඔබට මේව දකින්න පුළුවන්. ඒවට සීතල බලවේගයට අවශ්‍ය කරන ඒ බලවේගයේ සතු දේවල් තමයි ඒගොල්ලෝ වැඩියෙන් ප්‍රදර්ශනය කරන්නේ. ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරනවා. එයා තුලින් ප්‍රදර්ශනය වෙනවා. එතකොට අර නොපෙනෙන ස්වභාව ධර්මයේ කොටසක්. ඒ කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේම කොටසකට මේ රස්නය කියන බලවේගය නැත්තම් උණුසුම කියන බලවේගයේ අමුද්‍රව්‍ය එකතු කරලා පිරිමියව නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් මේ දෙක ඔබට හොඳට පේන්න තියෙනවා. ඒ කියන්නේ පිරිමියා තුලින් අර දේවල් ඉස්මතු වෙලා පේනවා. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ මේ විශ්වයේ මේ උණුසුම කියන බලවේගය. මේ බලවේගය අර සීතල කියන බලවේගයේ තරම් බලවත් නැහැ. බිහිකිරීමේ හා පාලනය කිරීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ දැන් මම මුලින් ඔබට කියලා දුන්නා මේ ගෝවියෝ, කම්කරුවෝ, වෛද්‍යවරු සහ රණවිරෝ මේ හතර දෙනාම කරන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ බලන්න. ඒ තමයි ඒගොල්ලන්ගේ බලවේගයට අයිති දෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ අර පාලනය කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ සේවය කරන්න. කාවිනෙන්ද කාන්තාවන්, දරුවන්, මහලු අය, රෝගීන්. ඒක එකතු කළා කියවහම දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කිරීම නැත්නම් ස්වභාව ධර්මයේ වෙනුවෙන් සේවය කිරීම. එතකොට දැන් මේ බලවේග දෙක ගැන ඔබ දන්නවා. ඒ බලවේග දෙකේ මේ ආත්මය ගැන ඊළඟට මම කියා දෙනවා. දැන් ඒ බලවේග දෙක ගැන තව ටිකක් ඔබට මම කියා දෙනවා. ඒ ටිකත් හොඳට ඔබ දැනගන්න ඕනේ. එතකොට මේ කාන්තාවක් කියන්නේ ඇය හඳුන්වන නම තමයි හිම කුමාරිය. ඊළඟට පිරිමියව හඳුන්වන නම තමයි තරු කුමාරයා. එතකොට දැන් මේ අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ එක්කෙනා ඉන්නේ පිරිමි. එයා තමයි අර පේන ඉර. ඊළඟට අනිත් ඔක්කොම ඉන්නේ කාන්තාවෝ. ඒ නියෝජනය කරන විශ්ව බලවේගයේ අනිත් ඔක්කොම සීතල. එතකොට දැන් අපේ මේ ඉන්න මේ අපේ පෘථිවි මාතාව නැත්තම් මේ මිහිකත එයත් අම්මා කෙනෙක්. එතකොට එයාට තියෙනවා බිහි කිරීමේ හැකියාව සහ පාලනය කිරීමේ හැකියාව. ඉතින් අර ඉර කරන්නේ එයාට අවශ්‍ය කරන පහසුකම් ආධාර උපකාර කරන එක තමයි. ඉතින් ඒ දෙයම තමයි පිරිමියත් කරන්න තියෙන්නේ. අර ඉර කරන දේ ඔබ හොඳට දැනගත්තාම සූර්යයා කරන දේ හොඳට දැනගත්තාම මේ ඔබට ඒක තේරුම් ගන්න වඩා පහසු වෙනවා. ඉතින් ඒකින්ද මේ ඒව කරන්න. ඒතකොට සඳ ගත්තාම සඳ ඇහිල්ලත් කාන්තා සීතල බලවේගයේ කොටසක්. ඉතින් එයාට බිහි කරන්න ඒව හැකියාව නැති හින්දා එයා මේ පෘථුවියට උපකාර කරනවා. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඔබට දරුවෙක් නැත්තම් දරුවෙක් මේ ආත්මය ඔබට ලැබිලා නැත්තම් ඔබට හදාගන්න බැරි වුණා කියමුකෝ අපි. මේවා දැනගෙන හිටියේ නෑනේ ඔබ ඇත්තටම. මේවා මේ මං කියනකම් කිසි කෙනෙක් කියලා නෑ මේ වර්තමාන සමාජයේ ඉතිහාසය කියලා තියෙනවා. ඉතින් නූතන සමාජය තුළ කිසි කෙනෙක් කියලා නෑ. ඒකයි මම මේක කියන්න ගත්තේ. මේවා මට දුන්නේ ස්වභාව ධර්මයෙන් නැත්නම් දෙවියන් වහන්සේගෙන් ලැබුණු දායාද. ඉතින් ඒවා මම ඔබට කියලා දෙන්න ඕනේ. නැත්නම් මට දඬුවම් කරනවා. ඉතින් ඒකින්ද තමයි මම මේවා කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබට දරුවෙක් නැත්නම් මේවා දන්නේ නැති හින්දා දරුවෙක් හදාගන්න වෙන ඔබ කරන්න ඕනේ දරුවෝ ඉන්න අම්මලාට උදව් කරන එක. දැන් ඔබ දන්නවනේ ඔබට දරුවෙක් නැහැ කියලා. දැන් දරුවෝ හදන්න ඔබට හැකියාවක් නැත්නම් ඔබ නිතරම කරන්න ඕනේ දරුවෝ ඉන්න අම්මලාට උදව් කරන්න. ඒක තමයි ස්වභාව ධර්මයට කරන උපකාරය. එතකොට ඒ අම්මට පුළුවන් තව දරුවෙක් බිහි කරලා ඒ දරුවා හොඳින් දියුණු කරන්න. අන්න ඒකයි ඔබ කරන්න ඕනේ. නැතුව වෙන දේවල් කරන්න යන්න එපා. නිතරම අපි අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න ඕනේ.
අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා කියන්නේ මේ දරුවන් බිහි කිරීම සහ ජීවත් කිරීමට උපකාර කිරීම. ඉතින් ඒක ඔබ හොඳින් දැනගන්න ඕනේ. එතකොට ඔබ දැන් හොඳටම දන්නවා මොකද්ද මේ කාන්තාව සහ පිරිමි කියන්නේ වෙනම බලවේග දෙකක්. ඒ කියන්නේ හිම කුමාරියයි තරු කුමාරයයි ඉන්නේ. ඉතින් මේගොල්ලෝ හරිම සුන්දරයි. ඉතින් අනාගතයට යනකොට තවත් සුන්දර වෙනවා. ඒවා ඇත්තටම අනාගතයේ ලස්සනයි. මෙතන මේ අස්වාභාවික බුද්ධිය තුළ අපි මේ හිර වෙලා ඉන්න හින්දායි මේ අපාය නිර්මාණය කරගෙන තියෙන්නේ. නිර්මාණය වෙන්න ඕනේ දිව්‍ය ලෝකේ. නමුත් දිව්‍ය ලෝකේ නැතුව අපාය නිර්මාණය කරගෙන අපි ඒකට ඇතුළට වෙලා දුක් විඳිනවා. මේවා මේ කියලා දෙන්නේ ඒකෙන් ගොඩ ගන්න. සබහා ධර්මයට අවශ්‍යයි ඔබට මේ අවශ්‍ය දැනුමත් ලබා දෙන්න. සබහා ධර්මයෙන් ඔබට පුද්ගලිකව මේක දැනුම් දෙනවා. මේවා. ඒ මට දැනුම් දුන්නා වගේම නමුත් ඔබ ඒව ගණන් නොගැනීම තමයි මෙතන තියෙන මේවා එක. ඒකින්ද තවත් පුද්ගලයෙකු උපයෝගී කරගෙන ඔබට මේ දැනුම දෙන්න එක තමයි මේ කරන්නේ. සබහා ධර්මයේ එක කරන්නේ මම නෙමෙයි. මම දැනගෙන හිටියේ නෑ මේවා. මම මේ පොත්පත් කියවලා ඒව නෑ මා ගාව. මම මේ බෝතල් කන්නඩි දාගෙන පොත් කියවන මිනිස්සෙක් නෙමෙයි. ඒව පොඩ්ඩක්වත් ගණන් ගන්නෑ. පොඩි කාලේ ඉඳන්ම. එතකොට ඒකින්ද දැන් ඔබ දන්නවා දැන් ප්‍රධාන දේවල් මේවා විද්‍යාත්මකව ගවේෂණය කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ කියන්නේ මේවා නිදහස් අදහස් වෙන්නේ. ඕනම කෙනෙකුට හොයලා බලලා ඒවා හරිද වැරදිද කියලා නිගමන වලට එන්න අයිතිය තියෙනවා. ඒවට කිසිම බාධාවක් අපෙන් නැහැ. අපිට එහෙම අයිතියකුත් නැහැ. අපිට තියෙන්නේ අවශ්‍ය දේ ඔබට කියා දීම විතරයි. අපිට සබහා ධර්මයෙන් දුන්න දේ අපි ඔබට කියා දීම විතරයි. එතකොට ඔබ ස්වභාවික බුද්ධිය කියන්නේ නිර්මල පියුතුරු ආදරය. ඒක දැක ගන්න ඔබට තියෙනවා. මම නෙමෙයි ගුරුවරයා. අම්මලා ඒක ක්‍රියාත්මක කරන්නේ. මම ගුරුවරයෙක් නෙමෙයි. මම මේ මට පෙන්නපු දේ කියලා දෙන කෙනෙක් විතරයි. එතකොට සැබෑ ගුරුවරිය තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට අපි ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා. ඒ කියන්නේ අර වැරදි පාරේ යනවා නම් ඕක කොහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ කියලා පෙන්නලා දෙනවා. එතකොට ඒගොල්ලෝ පිළිගත්තොත් එහෙමයි නොපිළිගත්තොත් එහෙමයි. ඒක ඒගොල්ලෝගේ පුද්ගලික දෙයක්. කියා දීම අපේ යුතුයකම. එතකොට ඒක හරි. එතකොට ඊළඟට විශ්වයේ බලවේග දෙක ඔබ දන්නවා. ඒ සීතල සහ උණුසුම ඒ බලවේග දෙකට දෙවියන් වහන්සේගෙන් ආත්මය එකතු කළා තමයි මේ ජීවිතය නිර්මාණය කරලා තියෙන්නේ. දෙකට කාන්තාවක් නියෝජනය කරන්නේ, ඇය විදහා දක්වන්නේ, ඇය තුළ ප්‍රදර්ශනය වෙන්නේ ඒ සීතල බලවේගයේ සතු දස්කම් සහ විස්කම්. එතකොට උණුසුම කියන බලවේගය සතු දස්කම් සහ විස්කම් මේ පුරුෂ පක්ෂයේ විසින් නැත්නම් පිරිමින් ගත්තොත් එයා තුළ ඒවා තියෙනවා. හැම එක්කෙනා ගාම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් පොඩි අඩුපාඩු තියෙනවා. මොකද මේක තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්. මේක ගොඩනගාගෙන යනවා. ඉතින් සම්පූර්ණව මිනිහව නිර්මාණය කළා නැහැ. ඉතින් නිර්මාණය කරන්න මං කිව්වේ තව වසර ලක්ෂ ගණනක් ගත වෙයි. එතනින් පස්සේ තමයි මේ දේවත්වයට යන්නේ. නමුත් ඉතින් මේ අපායේ රැඳිලා හිටියොත් නම් හැමදාම මෙතන විඳවන්න වෙනවා. ඉතින් අපාය අතහැරලා අපිට යන්න වෙනවා දිව්‍ය ලෝකෙ පැත්තට. ඉතින් ඒකට අවශ්‍ය කරන මානසික දැනුම මනසට අවශ්‍ය වෙනවා. මනසේ කුණු පුරවගෙන ඉන්නේ. ඒ කුණු ටික අයින් කරලා මේ නිවැරදි ස්වභාවික බුද්ධිය අම්මා උගන්වන දේ තමයි මේ ආපහු ඇතුල් කරන්නේ. අම්මට මේවා කියා දෙන්න ශක්තියක් නැහැ. ඒවට හේතු මං කියා දෙන්නම්. නැත්නම් අම්මලාට ඒ ශක්තිය තියෙනවා මට වඩා හොඳට. ඉතින් ඒක නැති උනේ කොහොමද කියලාත් ඒවා කියා දෙනවා ඉතිහාසයේ අනාගතයේදී ඉදිරි වැඩසටහන් වලදී. එතකොට දැන් ඔබ දැන් දෙකක් දන්නවා හොඳට. ඊළඟ තුන්වෙනි එක තමයි මේ ආත්මය ගැන කතා කරන්නේ. එතකොට ආත්මය කියන එක නොපෙනෙන මහා බලවේගයක්. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කොටසක්. ඒකින්ද ඒ නොපෙනෙන මහා බලගත ස්වභාව ධර්මයක නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේක ආත්මය එක පැත්තකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපේ මොළයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ආත්මය අර ස්වභාව ධර්මයේ මේ පාත් එක ගන්නට ගමන් කරනවා. ඇවිල්ලා මොළයට අවශ්‍ය සිග්නල් එක දෙන්න තියෙන්නේ. ඉතින් ඒක දෙනවා අනිවාර්යයෙන්ම. මං වැරදක් කරනවා නම් මට ඊට ඉස්සෙල්ලා ඒක දැනුම් දෙනවා. ඔක් කරන්න එපා කියලා. ඒ හැඟීම ඇති කරනවා. නමුත් අපි මේ බිය
අතෑරලා තමයි ඒව කරන්න යන්නේ. ඊළඟට හොඳ දෙයක් කරනවා නම් ඒක කරන්න කියලා ආත්මේ පපුව ඇතුලේ ඉඳන් දඟලනවා. ඉතින් ඒක ස්වභාවයෙන්ම ඇති වෙනවා මේ හැඟීම්. එතකොට ඒව ගණන් නොගෙන වැඩ කරන්න එපා. හරියටම තීරණ ගන්න ඕනේ. එතකොට ආත්මය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට ආත්මයට තියෙනවා තව හැකියාවක්. මේ අපි අවට ඉන්න ඇයින්ගේ ආත්මික ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඒකට ඉතින් ආත්මය දියුණු කරගන්න ඕනේ. ඒකට කියනවා ආත්ම පරිශීලනය කියලා. මේ දරුවෝ තුළ ඒක තියෙනවා. ඒක මම මේ දරුවෝ තුළින් දැකලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒක දියුණු කරගන්න ඒ දරුවට උදව් කරන්න ඕනේ. නමුත් මේ සමාජය කරන්නේ ආත්ම පරිශීලනයට නෙමෙයි උදව් කරන්නේ. ඒකට උදව් කරන්නේ දරුවව දිසා පාමුක් ගාවට යනවා. ඒවා මම පස්සේ කියලා දෙන්නම් ඒවැ තියෙන වැරද්ද. එතකොට ආත්ම පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට තව දෙයක් තමයි ඒකට කියන්නේ ආත්ම පරිශීලනය කියන්නේ ඒක ස්වභාවික මිනිස් ඉව. ඒක හරි බලගත්ු එකක්. දැන් බලන්නකො සත්තුන්ට ස්වභාවික මිනිස් ඉව තියෙනවා. ඒ මිනිස්සුන්ට නැහැ. ඉතින් අපි ඕක ප්‍රශ්න කරන්න ඕනේ. ඒ මිනිස්සුන්ට නැති උනේ මේක තිබුණාද ඇත්තටම නැද්ද? ඒවා හොඳට හොයලා බලන්න ඕනේ. ඒක ගැන ගවේෂණය කරන්න ඕන. නමුත් කිසි කෙනෙක් ඒවා හොයන්නේ ඇත්තටම උනේ මේ ස්වභාවික මිනිස් ඉව අපිට ලැබෙන්නේ නැතුව යනවා. ඒවා මම ඉදිරියේදී ඔබට කියලා දෙනවා. ඉතින් ඒ ගැන ඔබට කියලා දෙනවා. දැන් මම මේ ආත්මය ගැන කතා කරන්නේ. ආත්මය කියන එක අතිශයින්ම වැදගත් ජීවිතය පවත්වාගෙන යන්න. ඒකට හේතුව තමයි අපි මේ ශරීරය සුළු දෙයකින් පවා මිය යනවා. මේ පරිසරය තුළ පවත්වාගෙන යන්න ජීවිතය පවත්වාගෙන යන්න විශාල අමාරුයි. ඉතින් මේ ලෝකයේ තුල වුණත් ඒ ජීවිත හිතකරයි කියලා නිර්මාණය වුණාට ඒකේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒකෙන්ද ජීවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තමයි මේ ආත්මය අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට මේ ආත්මයක ආවිස කාලය කිව්වොත් එහෙම අමරණීයයි. ඒක ඉතිහාස කතාව කිව්වොත් ඒක කියන්න වෙන්නේ අවුරුදු කෝටි ගණන් වලින්. ඒකට තේරුම විතරක් කිව්වොත් එහෙම මේ එකපාරටම මිනිහෙක් නිර්මාණය කරන්න බෑ. විවිධ ජීවීන් නිර්මාණය කළා ඒ තුලින් ඒ අත්දැකීම් ආත්මය අරගන්නවා. දැන් ඔය සතෙකුගේ ආත්මයක් දුන්නා. දැන් මම මේ කරන්නේ මේ ජීවිතය තුළ අත්දැකීම් ගන්නවා මගේ ආත්මයට. ඒ වගේ තමයි ඔබේ ආත්මයටත් ඒක වෙන්නේ. ඒ වගේම තමයි සත්තුන්ටත් වෙන්නේ. එන්නේ අත්දැකීම් අනුසාරයෙන් තමයි මේ මිනිහම නිර්මාණය කරන්නේ. ඒකට කියනවා සංසාරගත පුරුදු කියලා. ඉතින් මේ ජීවය ආරක්ෂා කරගන්න තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. ජීවය විනාශ වෙනව නැත්තම් අර දේවත්වයට ගෙනියනකම් දේවත්වයට දක්වා උසස් කරගන්නකම් ජීවේ අවිනිශ්චිතයි. ඒක හින්දා තමයි ඒක පරිස්සම් කරගන්න ඕනේ. ඒ පරිස්සම් කරගන්න තමයි සබහා ධර්මයෙන් මේ දේවල් කරලා තියෙන්නේ. ආත්මය අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් ආත්මය තුළ මහා බලගතු විශ්ව නිත්‍ය නියමයන් 5ක් අන්තර්ගත කරලා තියෙනවා. විශ්ව නිත්‍ය නියමයන් කියන්නේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියත් වෙනස් වෙන්නේ නැහැ. ඔය දන්නේ නැති අය ඔය නිත්‍ය ගැන මේ විශ්ව නිත්‍ය නියමයන් ගැන දන්නේ නැති අය තමයි ඔය අනිත්‍ය ගැන දොඩවන්නේ. ඒතකොට ඉදිරියේදී මම අනිත්‍ය කියන්නේ මොනවද කියලා දෙනවා. මම මේ දැන් කියන්නේ නිත්‍ය ගැන, නිත්‍ය නියමයන් ගැන. ඒතකොට විශ්ව නිත්‍ය නියමයන් 5ක් අන්තර්ගත කරලා තියෙනවා කාන්තාවගේ ආත්මය තුළ. මම මුලින්ම කතා කරන්නේ කාන්තාව ගැන. ඒකට හේතුව තමයි මගේ අම්මා තමයි මට මේ ජීවිතය දෙන්න මහා කැපකිරීමක් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ විශ්වයේ සීතල කියන බලවේගය තමයි විශ්වය නිර්මාණය කරගන්න මහා කැපකිරීම කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාන්තා පක්ෂය. ඉතින් කාන්තාවගේ ආත්මය තුළ විශ්ව නිත්‍ය නියමයන් 5ක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ 5 තමයි පළවෙනි දෙකක් තියෙනවා එකට. ඒකට කියනවා ස්වභාවික ආත්මාර්ථකාමී කියලා. ඒක ඇහිලා ආගමක්. ඒක තමයි මගේ පුද්ගලික ආගම. දැන් ඔයාගේ ආත්මය තුළත් ඒ දෙක අන්තර්ගත කරලා තියෙනවා ස්වභාවික ආත්මාර්ථකාමී කියන එක. ඒක ඇතුලේ තමයි විශ්ව නිත්‍ය නියමයන් දෙකක් අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක හඳුන්වන නම තමයි ස්වභාවික ආත්මාර්ථකාමී. ඒක ආගමක්. ඔයාගේ ආගම, ප්‍රයිවට් ආගම ඕනම කෙනෙකුගේ සතෙකුගේ උනත් තියෙනවා ඒක. ඉතින් එන්නේ ස්වභාවික ආත්මාර්ථකාමී කියන ඒ ආගම තුළ විශ්ව නිත්‍ය නියමයන් දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. ඒක තමයි
ආත්මාර්ථකාමී ආරක්ෂාව සහ ආත්මාර්ථකාමී රක්ෂාව. ඒ කියන්නේ මේ ජීවිතය ආරක්ෂා කරගන්න ඊළඟට කන්න බොන්න ඕන, වතුර ඕන, ඒ කරගන්න, ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ශක්තිය, බලය, ඒක ඇහිල්ලා සංසාරගත පුරුදුත් එක්කව කොල්ලා හොඳට බලවත් කරලා තියෙන්නේ. ඉතින් ඉන්නේ බලවත් කිරීම නිසා තමයි ඒක අතිශයින්ම බලවත්. මිනිහෙකුගේ තුලට එනකොට තවත් බලවත් වෙනවා. ඉතින් ඒක අතිශයින්ම බලවත්ම ආගම අපි තුල තියෙනවා. ඒකට කියන්නේ ස්වභාවික ආත්මාර්ථකාමී. ඒක තියෙන්නේ ඇයි මේ ශරීරය විනාශ වෙනවා පොඩ්ඩ එහා මෙහා වෙන්න බැරුව. ඒකින්ද ඒක රැක ගන්න උපරිම උත්සාහය අරන් තියෙන ස්වභාව ධර්මයෙන්. ඉතින් ඒක තමයි ස්වභාවික ආත්මාර්ථකාමී කියන්නේ. ඒක පුළුල් විෂයක්. එතකොට ඒක තමයි අන්තර්ගත කරලා තියෙන්නේ ස්වභාවික ආත්මාර්ථකාමී. ඒක දැන් ඔබ දන්නවා ඒක කාන්තාවන්ටත් පිරිමින්ටත් පොදුයි. දැන් ජීවීන්ටත් පොදුයි. සෑම සතෙක්ම ජීවත් වෙන්න දඟලනවා. ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. මරණයට බියයි. දුවනවා. ඒ හේතුව මොකද? මේ ස්වභාවික ආත්මාර්ථකාමී ක්‍රියාත්මක වෙන නිසා. ඒකට තමයි ඒක තියෙන්නේ. මේ ජීවිතයේ අන්තිම තප්පරය දක්වාම ආරක්ෂා කරගන්න. ඒ මොහොතක් ජීවත් වෙනවා කියන්නේ වාසනාවක්. ඉතින් ඒක රැකගන්න තමයි මේ උපරිම උත්සාහය අරන් තියෙන්නේ. මේ ඩිසයින් ටේබල් එකේ බෝඩ් එකේදීම ඒ කියන්නේ ඒක ඩිසයින් නිර්මාණය කරලා තියෙනවා ඒ විදිහටම. ඉතින් ඒක අතිශයින්ම වටිනා දෙයක්. ස්වභාවික ආත්මාර්ථකාමී කියන එක. දැන් ඔබ දන්නවා මේ ආත්මය කියන්නේ මහා බලගත් ස්වභාව ධර්මයේ කොටසක්. ඊළඟට ඒක එක පැත්තකින් ස්වභාව ධර්මයට සම්බන්ධ වෙලා අනිත් පැත්තෙන් අපේ මොළයට සම්බන්ධ වෙලා තියෙනවා. ආත්ම පරිශීලනය කරන්න පුළුවන් ස්වභාවික මිනිස්සුව තියෙනවා. ඒවා අපිට අහිමි වෙලා තියෙනවා. එතකොට නමුත් මේ ස්වභාවික ආත්මාර්ථකාමී අහිමි වෙන්නේ ඒක බලවත් කරලා හිර කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි අපි ජීවත් වෙන්නේ. ජීවේ මේ පැවැත්ම තියෙන්නේ. ඒක තමයි ප්‍රධානම මුල්ගල. ඊළඟට දෙවෙනි එක තමයි මේ නිර්මල පියුතුරු ආදරය කියන්නේ. නිර්මල පියුතුරු ආදරය තුලත් විශ්වනිත්‍ය නියමයන් දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ තමයි පරාර්ථකාමී ආරක්ෂාව, පරාර්ථකාමී රක්ෂාව. ඒ කියන්නේ මම ඔබව ආරක්ෂා කරමි, මම ඔබව රක්ෂා කරමි. අපිව බඳලා තියෙන එකට. එතකොට මේ නිර්මල පියුතුරු ආදරය තියෙන්නේ මේ රංචු පිටින් ජීවත් වෙන සහ අනාගතය තුළට යන්න සාමූහිකව. තනියෙන් අපිට දියුණු වෙන්න බෑ. දැන් පංගුවක් කියන මං තනියෙන් දියුණු වුණා කියලා. ඇත්තටම කියනවා නම් පස්සපැත්ත හොද ගන්නවත් බෑ තනියෙන්. ඉතින් ඒකට අර වතුර මෝටර, වතුර ජල ප්‍රවාහන ඕවට කෝටි ගණන් මිනිස්සු ජීවිත කැප කරලා තමයි ඕව නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට තනියෙන් පස්සපැත්තවත් හොදගන්න බැරි මිනිස්සු කයිවාරු ගන්නවා මම තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒක බොරුවක්. සාමූහික තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් මේ සාමූහිකව ජීවත් වෙන්න තියෙන මේ විශ්වනිත්‍ය නියමයන් දෙක තමයි මේ පරාර්ථකාමී ආරක්ෂාව සහ පරාර්ථකාමී රක්ෂාව කියන්නේ. ඒක තමයි නිර්මල පියුතුරු ආදරය වෙන්නේ. එතකොට ඒක තමයි පොදු ආගම. දැන් අරක පුද්ගලික ආගම. මේක තමයි පොදු ආගම. මේ නිසා තමයි අපි රංචු ගහන්නේ. මේ රංචුවක් වශයෙන් ජීවත් වීමේ අයිතිය, ඒ සාමූහිකත්වය, සහජීවනය ඒවා ඇති වෙන්න හේතුව තමයි නිර්මල පියුතුරු ආදරය. ඔබ දන්නවනේ අපි වැඩිම ආදරය කරන්නේ අපේ අම්මට. ඒ මොකද අම්මා අපිට ඒක එයා දන්න උපරිමයෙන්ම කරපු නිසා. ඉතින් මේ වගේ තමයි නිර්මල පියුතුරු ආදරය අතිශයින්ම වැදගත්. ඒක තමයි පොදු ආගම. ඒක ක්‍රියාත්මක කළොත් විතරයි ආත්මය බලවත් කරන්නේ. හොඳට මතක තියාගන්න. දැන් මං ගැන විතරක් හිතලා ඉල්ලා මං ගැන විතරක් දැන් මට එහෙමත් ඉන්න පුළුවන් නේ. ඇයි මම මේව කරන්නේ? ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට ලකුණු ලබා ගන්න නම් මේ කරන්නේ සල්ලි හොයන්න නෙමෙයි. ලකුණු ලබා ගන්න. ඒ ස්වභාව ධර්මයෙන් සම්මාන ගන්න. ස්වභාව ධර්මයේ සම්මාන අතිශයින්ම බලවත්. ඒවට කියන්නේ සදාතනික ජයග්‍රහණ කියලා. ගත්තට පස්සේ ආපහු යවන්න බෑ ආපහු. එතකොට ඒ ගත්තට පස්සේ ආපහු යවන්න නම් මම වැරදි කරන්න ඕනේ. මම වැරදි නොකර පරිස්සම් වෙලා ඒ ජයග්‍රහණ ඉදිරියට අරන් යන්න මට හැකියාව තියෙනවා.
ඉතින් ඒ ජයග්‍රහණ ලැබුණු මිනිස්සු ආපස්සට යන්නේ ඉස්සරහටම තමයි. ඉතින් ඒකින්ද සදාතනික ජයග්‍රහණ ලබා ගන්න ස්වභාව ධර්මයෙන් සම්මාන ගන්න ඕනේ. ආත්මීය වශයෙන් උසස් වීම ලබා ගන්න ඕනේ. උසස් වීම ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? ස්වභාවික ආත්මාර්ථකාමී ක්‍රියාත්මක කළා හරියන්නේ නැහැ. ඒක තියෙන්නේ අපේ ජීවිතය රැක ගන්න විතරයි. ඒකට අමතර මේ නිර්මල පිවිතුරු ආදරේ හැකි උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ මේ උදේ ඉඳන් රැය වෙනකන් නිදි මරා එච්චර දඟලන්න ඕනේ. ඒ Tamanට පුළුවන් හරිය සැලසුම් සහගතව ඒව කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි නිර්මල පිවිතුරු ආදරේ අතිශය බලගත් විශ්ව නිත්‍ය නියමයන් දෙකක්. ඉතින් ඒවා අතිශයින්ම බලගතුයි. ඒවා එහෙම අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය ගැන මම ඔබට කියා දෙනවා. එතකොට මේ කතා කරන්නේ නිත්‍ය නියමයන් ගැන, විශ්ව නිත්‍ය නියමයන් ගැන. ආයි වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා නම් විශ්වයත් විනාශ වෙන්න ඕන. විශ්වය විනාශ වෙන්නෙත් නැහැ. ඒවා වෙනස් වෙන්නෙත් නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි ට්‍රිලියන ගණන් වලින් තමයි ඒවා කියන්නේ. ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ දීර්ඝ අනාගතයක් තියෙනවා. මේවා එක විශ්වයකට විතරක් පොදු ඒවා නෙමෙයි. මේ විශ්වයට විතරක් පොදු ඒවා නෙමෙයි. තව විශ්ව නිර්මාණය කරලා තමයි මේවා කරන්නේ. ඉතින් ඒකින්ද දැන් ඔබ දන්නවා මේ වෙන්නේ මොකද්ද කියලා. ආත්මය තුළ ඔබේ ආත්මය පප කුහර තුළ වැඩ වාසය කරනවා. මේ මං කියන දේ හොඳට අහගෙන ඉන්නේ. ඒ ආත්මය තුළට ගමන් කරනවා ඔබේ මනස හරහා, ඒ කියන්නේ කන හරහා, මොළය හරහා කෙලින්ම පපුවට යනවා. ඒ පපුවේ අහගෙන ඉන්නේ. ඒ ආත්මය යටපත් වෙලා තියෙන මේ ආත්මයට ඉස්මතු කරගන්න ඕන දේ තමයි මේක මම කියලා දෙන්නේ. ඉතින් ඔබේ මනස තුළ කුණු පුරවල තියෙන එකයි මේකට වැරද්ද. කුණු නැත්තම් මම කියන්න ඕනේ ඔබ දැනගන්න ඔක්කොම. එතකොට දැන් ආත්මය තුළ තියෙනවා ස්වභාවික ආත්මාර්ථය කාමයේ කියන ආගම තියෙනවා. ඊළඟට නිර්මල පිවිතුරු ආදරය කියන ආගම තියෙනවා. ආගම් දෙකයි. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ තව පොඩි ආගමක් තියෙනවා. ඒකත් හරිම සුන්දර එකක්. ඒක අන්තර්ගත කරලා තියෙන කාන්තාවන්ගේ ඒක තමයි පරම රමණීය අමරණීය වන ප්‍රේමය. අතිශයින්ම බලගතුයි, අතිශයින්ම සුන්දරයි. ඒක තියෙන්නේ ගැහැණු සතුන්ගේ ආත්මය තුළ අන්තර්ගත කරලා තියෙන්නේ. කාන්තාව බවට පත් වෙන්නේ ඒගොල්ලෝ තමයි. එතකොට ඒක ගැහැණු සතුන්ගේ. ඒකෙන් තමයි මේ මිනිහා කියන සතාව නිර්මාණය කරන්න ඕන කරන පසුබිම. ඒ කියන්නේ මුල්ගල සහ ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන්නේ ඒ පරම රමණීය අමරණීය වන ප්‍රේමය. ප්‍රේමයේ ආයු කාලය ඇවිල්ලා දින 450ක් විතර වෙනවා. ප්‍රේමයට මధు සමයක් තියෙනවා. ඒ මధు සමයක් තියන්න හේතුව තමයි මේ බලගත් සතෙක්ව නිර්මාණය කරන්න යන්නේ. ඉතින් ඒ මිනිහා කියන සතාව ඒ සඳහා අවශ්‍ය කරන හැම දෙයක්ම ස්වභාව ධර්මයෙන් ඒව සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි ප්‍රේමයේ මధు සමය තියෙන්නේ. ප්‍රේමය අතිශයම සුන්දරයි. නමුත් ක්‍රියාත්මක කිරීමේ අයිතිය හොඳට මතක තියාගන්න. ක්‍රියාත්මක කිරීමේ අයිතිය කාන්තාවන් සතු කළත් නැහැ, පිරිමින් සතු කළත් නැහැ. ඒක ස්වභාව ධර්මයේ සන්තකයේ තියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රජනනය අතිශයින්ම වැදගත්. ජීවිය කියන්නේ දෙපැත්තට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක්කෙනෙක්. ඒ කියන්නේ එයාට හොඳ පැත්තට යන්නත් පුළුවන්. දෙවියන් වහන්සේට නවත්තන්න බෑ. හොඳ පැත්තට යන්නත් පුළුවන්, නරක පැත්තට යන්නත් පුළුවන්. ඒතකොට නරක පැත්තට ගිහින් වෙලා ප්‍රජනන ක්‍රියා කරනකොට විකෘති විකාර බිහි වෙනවා. අන්න ඒවා නවත්ත ගන්න තමයි කෙලින්ම ඔරිජිනල්ම සතා, ඒ ස්වභාව ධර්මයේ ඩිසයින් කරපු සතා නිර්මාණය කරගන්න ඕන කරන දේවල් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි ප්‍රේමය තියෙන්නේ. ප්‍රේමයේ ක්‍රියාත්මක කිරීමේ අයිතිය තියෙන්නේ අනංගයා නමින් හඳුන්වන විශ්ව මහා බලවේගයට. එතකොට ඒව බාරව ඒ ස්වභාව ධර්මයේ තියෙන කොටස් ඒක කරන්න කට්ටිය. ඒව තමයි තියෙන්නේ. එතකොට ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අනංගයා විසින් තමයි මේ ඕන කරන වෙම්මතාව හරියටම මේ කාලානුරූපව ඇයට ගැලපෙන මේ කෙනාව ගෙනාලා ඒවා පසුව මං කියා දෙනවා. ඊට පස්සේ අනංගයා කරන්නේ යාව පෙන්නලා ඉවරලා අර ආත්මය ඇතුලේ තියෙන ස්විච් එක ඔන් කරන එක. ඒ ඔන් කළාට පස්සේ තමයි ඉතින් කාන්තාව ඉතින් එයාට නොදෙන දෙයක් නැහැ ඉතින්. පණක් දෙන්න හදනවා. පේනවනේ ඔක.
ඉතින් ඒ මොකටද මේ විශ්වයේ තුන්වෙනි මහා බලවේගය නිර්මාණය කරන්න. ඒ කියන්නේ ප්‍රේමය නිසා පින්වන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන ස්වභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් උපදිනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ ප්‍රේමයට ඉඩ දෙන්න ඕනේ. අනංගයට මේ ජොබ් එක කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ ස්වභාව ධර්මයේ නිර්මාණය කරලා තියෙනවා නම් ඒ අනංගයාගේ ජොබ් එක අනංගයට කරන්න ඉඩ දීලා අපිට තියෙන්නේ අර බබාලා හම්බුනාට පස්සේ බබාලාට කන්න බොන්න අඳින්න ඒගොල්ලන්ට ඕන ඔය වෛද්‍ය මේ ගොවියයි කම්කරුවයි වෛද්‍යවරයයි රණවිරුවයි කරන ජොබ් එක කරන්නයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ ඒගොල්ලන්ට මේ පෙම්වතාගෙන් චරිතය රඟපාන්නත් හම්බ වෙනවා. ප්‍රේමයේ මధు සමය ගත කරන්න හම්බ වෙනවා. දැන් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ අස්වාභාවික සමාජයක අපි ඉන්නේ. ඉතින් ඒකෙන් ගොඩ යන ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. එතකොට දැන් ඔබ දන්නවා කාන්තාවගේ ආත්මය කියන්නේ අතිශයින්ම වැදගත් එකක්. ඉතින් ඒ ආත්මය තුළ මහා බලගත විශ්ව නිත්‍ය නියමයන් 5ක් අන්තර්ගත කරලා තියෙනවා. එයින් 2ක් ඇහිල්ල ස්වභාවික ආත්මාර්ථකාමය, ඒ කියන්නේ පෞද්ගලික ආගම. ඊළඟට අනිත් 2 ඇහිල්ල පොදු ආගම, ඒ නිර්මල පිවිතුරු ආදරය. ඒක ක්‍රියාත්මක කළොත් විතරයි ආත්මය බලවත් කරන්නේ නැනවත් කරන්නේ. ඊළඟට මේ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය. එතකොට මේකත් හරියටම ක්‍රියාත්මක කරලා අර දරුවන් හරියටම බිහි කරගෙන ඊළඟට දරුවන්ට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම් කාන්තාවන්ටත් ආත්මීය වශයෙන් බලවත් වීමේ වාසනාව ලැබෙනවා. ඒවා හරියට කරන්න ඕනේ. වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. අරයට මෙහාට කඩේ යන්න නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ජීවය බිහි කිරීම සහ මේ මිනිසා නැමැති අත උතුම් සත්‍යව බිහි කිරීම සහ ස්වභාව ධර්මයට අනුකූලව බිහි කිරීම සහ ජීවත් කරවීම. ඒවා මම ඉදිරියේදී කියලා දෙනවා විස්තර ඇතුව. පරම රමණීය අමරණීය වන ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා දෙනවා ඒවා ඉදිරියේදී. එතකොට ඒවා ක්‍රියාත්මක වෙන හැටි. මේ ඊළඟට දැන් පිරිමියාගේ ආත්මය ගැන තමයි කතා කරන්නේ. ඒගොල්ලොත් බලවත් කට්ටියක්. දන්නවනේ, පේනවනේ ඉර පේන්න තියෙනවනේ රැස් විහිදගෙන ඉන්නේ. පේනවනේ රැස් විහිදගෙන පිල් විහිදගෙන ඉන්නේ ඇත්තටම බලවත්. එතකොට මේ වැඩකාරයෝ. ඉතින් කාන්තාවොත් එහෙමයි පිරිමිත් එහෙමයි. ඒ වගේම ඊටත් වඩා වැඩකාරය තමයි නිර්මාණය කරපු ස්වභාව ධර්මය. නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ මේ දෙගොල්ලන්ව නිර්මාණය කරන එක්කෙනා ඊටත් වඩා බලවත්. හැකියාවන්වත්ින් අඩුපාඩු තිබුණාට මේ දෙගොල්ලන්ට වඩා බලවත්. ඒක යටපත් කරන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඉතින් ඒක නිසා තමයි දේවත්වයට ගෙනිහිලා මේ අවශ්‍ය බලය දෙන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා අර මේ අවංකව මේ ගරු කරනවා. නැත්නම් ඉතින් ස්වභාව ධර්මයක් විනාශ කරන්න තමයි මේ පංගුවක් try කරන්නේ. ඒවා මම ඉදිරියේදී කියලා දෙනවා. ඉතින් ඒක නිසා ඉතින් පිරිමියෙක් කියන්නේ ඇත්තටම බලවත් කෙනෙක්. ඉරදිහ දැක්කම ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද බලවත්භාවය කියලා. එතකොට මහ පොළොව උඩ ඉන්න අය දිහා බැලුවම පුළුවන් ඒගොල්ලෝ ඇත්තටම බලවත්. දන්නවනේ පිල් විහිදගෙන රැස් විහිදගෙන දැන්නද රාහුල් කරකෝකලා ඉන්නේ ආයිත් නෑ උපරිමයෙන්ම බලවත්. ඒ ස්වභාව ධර්මයේ ස්වභාවය. ඉතින් ඒ පිරිමියෙකුගේ ආත්මත පිරිමි සත්තුන්ගේ මේවා කොහොම කියන්නේ සත්තුන්ගේ මේක බාටම මිනිහව නිර්මාණය කළේ නැහැ. ඉතින් සත්තුන්ව නිර්මාණය කළා තමයි මිනිස්සුන්ව නිර්මාණය කළේ. ඉතින් මේ සත්තුන්ගේ පිරිමි සත්තුන්ගේ ආත්ම තුළ ස්වභාවික ආත්මාර්ථකාමය හෙවත් ප්‍රයිවට් ආගම මම විස්තර කරන්න යන්නේ මුලින් විස්තර කරපු නිසා. පුද්ගලික ආගම අන්තර්ගත කරලා තිනවා, පොදු ආගම අන්තර්ගත කරලා තිනවා. ඒ කියන්නේ නිර්මල පිවිතුරු ආදරය. ඒක තමයි මේ සාමූහික වශයෙන් ජීවත් වෙන්න රංචු වශයෙන් ඉන්නේ. හරි කැමති රංචු වශයෙන් ඉන්න රංචු ගහන තැන් තියෙනවා නම් අර කොකියෝ නොඑතෙන්ට යන්න. ඉතින් ඒව සිද්ධ වෙන්නේ එකකින්. ඒක තමයි නිර්මල පිවිතුරු ආදරය. ඉතින් ඒව දිනු කරගන්න ඕනේ. ඒවා රංචු වශයෙන් ඉන්න නිකන් මේ බොරුවට දඟලලා වැඩක් නැහැ. ඉතින් ඊළඟට තියෙනවා රාගය කියලා. රාගය තමයි මේ ජීවය නිර්මාණය කරන්න ප්‍රබලම බලවේගය.
ඔබ දන්නවා විද්‍යාත්මකව ඊරු එළිය ජලයට වැහලා තමයි මේ ජීවය නිර්මාණය වුණේ. ඉතින් ඒ දේම තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඒ කාලේ ආවට පස්සේ ඒ සතාට අර අනංගයා පෙන්වන ඕන කරන එක්කෙනාව පෙන්වලා ඉවරලා එයාගේ ස්විච් ඔන් කරනවා. මේවා අකර්මණ්‍යයි. ඒවා ඔන් කරන්න පුළුවන් ස්වභාවිකව ඔන් කිරීමේ අයිතිය තියෙන්නේ මේ අනංගයා කියන බලවේගයට විශ්ව මහා බලවේගයට. අපිට ඉතින් මේ මානසිකවත් ඒවා ඔන් කරගන්න පුළුවන්. මං කිව්වේ අර ජීවිතයට පුළුවන් දෙපැත්තට යන්න. ඉතින් අර ස්වභාවිකව වෙන්නේ නම් අර විදිහට ඒ ස්වභාවික ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය. ඉතින් ඒ පෙන්වුවට පස්සේ එයා ගිහින් වෙලා ඉතින් ලෙව කාලා හරි පොර කාලා හරි අවශ්‍ය කරන වැඩේ කරනවා. එතකොට රාගයේ ආයු කාලය තියෙන්නේ විනාඩි කිහිපයකට පමණයි. එතන අර ප්‍රේමයේ මధు සමය කියන එක නැහැ. ඉතින් ඒකේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ එයා ශාරීරික තෘප්තියක් ලබා දෙනවා. ස්වභාව ධර්මයෙන් මේ පොඩි සන්තෝෂමක් දෙනවා. නැත්තම් එහෙම තමයි ස්වභාව ධර්මයේ හැටි. ස්වභාව ධර්මයේ වෙනුවෙන් සේවය කරුවම ස්වභාව ධර්මයකට ගෙවීම් කරනවා. ඒව හරියට ලස්සනයි. මේ ගණදෙනු හරියට කරනවා. ස්වභාව ධර්මයේ හරිම සාධාරණ. විශ්ව සාධාරණයට අනුකූලව ගණදෙනු කරන්නේ. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ විශ්වේ බාහිර වෙන්නේ ස්වභාව ධර්මයේ කියන බලවේගය. ඒ බලවේගය විශ්වයට ආදරය කරනවා. ඒ බලවේගයට ඕන විශ්වය ගොඩනගාගෙන ලස්සන කරගන්න ලකුණු ලැබෙන්නේ එතකොටයි. ඉතින් එයාට ලකුණු ලැබෙන්නේ ඒ බලවේගයට ලකුණු ලැබෙන්නේ එතකොටයි. ඉතින් ඒකින්ද ඒ විශ්වය විනාශ කරගන්න කීයටත් උත්සාහ කරන්නෙම ඉදිරියට ගෙනියන්න. ඉතින් විශ්වය ගොඩනගා ගන්න. ඉතින් ස්වභාව ධර්මයේ හරිම සාධාරණයි. ඒ විශ්ව නිත්‍ය නියමයන් විශ්ව සාධාරණයට විශ්ව සම්ප්‍රදායන් වලට අනුකූලව තමයි වැඩ කෙරෙන්නේ ඔක්කොම. එතකොට දැන් මේ පිරිමියට අනංගයා මේ ඒ දේවල් දුන්නාට පස්සේ ඒක පෙන්වුවාට පස්සේ එයා ගිහින් ඒ වැඩේ කරලා දානවා. ඊට පස්සේ තමයි මේ සත්ව පැටව පේනවා චූස් ගගපු ඊට පස්සේ බිහි වෙලා ඉන්න හැටි. ඉතින් ඒව හරියට සිද්ධ වෙනවා. ඒතකොට රාගය මිනිසුන්ට ක්‍රියාත්මක කිරීමට සපුරා තහනම්. දැන් මගේ ආත්මය තුළ තියෙනවා රාගය ක්‍රියාත්මක කරන්න පුළුවන් මට. නමුත් තහනම් ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? මට දඬුවම් කරනවා. ඇයි දඬුවම් කරන්න හේතුව? ඒ ප්‍රේමයේම ක්‍රියාත්මක කරන්න ඕන. රාගය ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ. ඒක ඩිසයින් කරලා තියෙන්නේ සත්තුන්ට විතරයි. සත්තු කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. කෝටි ගාණක් ඉන්නවා. සත්තු වර්ග ඉන්නවා දසලක්ෂ ගාණක්. ඒ ගොඩාක් අය නැති වෙලා ගිහින් ඒ අවශ්‍ය කරන කට්ටියව ඉස්සරහට ගන්නවා. අනිත් කට්ටියව මේ වඳ කරලා දානවා. ඉතින් ඒක සිද්ධ වෙනවා ස්වභාව ධර්මයේ තුල. ඉතින් ඔක්කොම මේ නිර්මාණය කරපු ගාන ඇහෙලා ඒව වර්ග නම් දසලක්ෂ නැත්තම් ප්‍රමාණ වල නම් අසංකේය ඒ විදිහට තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉන්නේ සත්තුන්ගේ පරිණාමය. ඒක ලොකු විශාල කතන්දරවා. මේවා පොඩි ඒවා නෙමෙයි. අවුරුදු කෝටි ගණන් පුරාවට මේ අපි නැතුව මේ අපි නොදකින අපිට හැකියාව නොතිබුණු අවදී සිද්ධ වුණු මේ කතන්දර. ඉතින් ඒක සඳහා රාගය තියෙන්නේ ඒ සඳහා විතරයි. ඒ ජීවය මූලිකවම බලවත් කරලා ගන්න. ගොඩ නගා ගන්න තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ තමයි ලස්සන කරලා උපමට්ටම් කරලා දන්නේද? දැන් ඔය පේන්නේ ඉන්නේ හරිම ලස්සනයිනේ. මේ ලස්සනයි ඉන්නනේ. දුවලත් ඉන්නවා ලස්සනයි, පුතාලත් ඉන්නවා. ඉතින් ඒක කරන්නේ මේ විදිහට. ඉතින් රාගය තහනම්. ඇයි රාගය තහනම් වෙන්නේ? රාගය අපි ක්‍රියාත්මක වුණොත් රෝගී දරුවෝ උපත ලබනවා. එතකොට මිනිස්සු රාගය ක්‍රියාත්මක කිරීම නිසා වෙලා තියෙන දේවල් ටික ඔබට දැන් පේන්න තියෙනවා. මම මේ කතා කරන්නේ ජීවමාන සරල සත්‍ය. ඒගොල්ලෝ රාගය ක්‍රියාත්මක කරනවා ප්‍රේමය නෙමෙයි. අනංගය අපිට පළහතකටවත් එන්න දෙන්නේ නැහැ. මේ අනංගය ගන්නට හොරෙන් ගේම් දෙනවා. ඉතින් අනංගයව අතහැරලා තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ඒකෙන්ද රෝගී දරුවෝ උපදිනවා. අකාලේ මිය යන දරුවෝ උපත ලබනවා. ඊළඟට මන්දබුද්ධික දරුවෝ උපත ලබනවා. ඊළඟට ස්වභාවික බුද්ධියෙන් පෝෂණය වෙන්නේ නැහැ ඇත්තටම. ඒක තියෙන්නේ ඍණ අවධිය වල, ඍණ ගණන් වල. ඊළඟට අපිට ස්වභාවික මිනිස්සුව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් තියෙනවා.
මේ ඔක්කොටම වඩා භයානකයි ත්‍රස්තවාදී දරුවෝ උපදිනවා. දන්නවනේ ත්‍රස්තවාදී කියන කට්ටිය මම අර නංගන් කියන්නේ ඔයගොල්ලන් නංගන් දාගන්න. ඉතිහාසයේ පුරා ලංකාවෙත් හිටිය ඕතරම්. දැන්ටත් ඉන්නවා. ඒකයි පරිස්සම් වෙන්න ඕන මේවා කියා දෙන්නේ මේ ඒවෙන් තොර යන්න. එතකොට ත්‍රස්තවාදීන්ට දඬුවම් කරනවා ස්වභාව ධර්මයෙන් රණවිරුව ඔය සන්නද්ධ කරලා සීරුවෙන් තියලා තියෙන්නේ මොහොතවත් නෙමෙයි ඒ ත්‍රස්තවාදියට ප්‍රහාරය එල්ල කරන්න. ඉතින් ඒවා ස්වභාව ධර්මයෙන් ඒවා කරලා තියෙනවා. එතකොට ඒවා කරලා තියෙනවා විතර නෙමෙයි ඒවා විස්තර ඇතුව මම කියලා දෙනවා. එතකොට ඇයි රාගය ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ? රෝගී දරුවෝ උපදිනවා, අකාලයේ මිය යන දරුවෝ උපදිනවා, ඊළඟට මන්දබුද්ධික දරුවෝ උපදිනවා, ස්වභාවික මිනිස්සුව නැහැ ඒක නැතුව යනවා, ඊළඟට ත්‍රස්තවාදී දරුවෝ උපත ලබනවා. ඒකින්ද තමයි රාගය අපිට තහනම්. ඒක තියෙන්නේ තිරිසන් සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා පමණයි. ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට. ඒ ඩිසයින් එකට අනුව තමයි අපි වැඩ කරන්න ඕනේ. මට හිතෙන්න පුළුවන් ඒක කරන්න පුළුවන් කියලා. ඕමට පුළුවන් කරන්න හැයි බැරි. නමුත් කළොත් වෙන්නේ අන්න කන්න වෙනවා පාර. ඒතකොට ස්වභාව ධර්මයේ කෙලින්ම කරන්න ඉස්සර දඬුවම් කියනවා. ඔය කරන්න එපා කියලා. නමුත් කළොත් දඬුවම් කරනවා. එතකොට ඒකට විඳවන්න වෙනවා. එතකොට මේ දුක කියන එක මේ මිනිස් සමාජය තුළ දුක තියෙන්න බෑ. දුක කියලා එකක් නෑ මිනිස් සමාජය තුළ. ඒක තියෙන්නේ අර සත්ත්ව සමාජය තුළ විතරයි. ඒක මිනිහා කියන්නේ උසස් සතෙක්නේ. එතකොට මිනිහා මේ සත්තු කොන්න දේවල් කරන්න ගියන් තමයි මේ දුක උරුම කරගෙන දඟලන්නේ. එතකොට රාගය කියන එක ඔබ දන්නවා ආත්මය තුළ අන්තර්ගත කරලා තියෙන්නේ. රාගය ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ කියලා දන්නවා. ඒවා දැන් දන්නවා. ඒ කියන්නේ පින්වන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන ස්වභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් නිර්මාණය කරගන්න නම් අපිට සිද්ධ වෙනවා අනංගයාට ඉඩ දෙන්න. එතකොට මේ වැඩේ කරන්න පුළුවන් අනංගයාට විතරයි. ඒක අර ඔබට තේරෙන විදිහට කියනවා නම් ඒ කාන්තාවන්ට ඒගොල්ලන්ගේ ආත්මීය සහකරුවෝ ඒගොල්ලන්ව ගෙනහල් දෙීමේ හැකියාව තියෙන්නේ විශ්ව සාධාරණයට අනුකූලව විශ්ව සම්ප්‍රදායට අනුකූලව ඒ හැකියාව තියෙන අනංගයාට. අනංගයා තමයි දන්නේ මේ ඉතිහාසයේ මෙයාට මෙච්චර උදව් කරලා තියෙනවා මේවා කරලා තියෙනවා. ඒ හින්දා මේගොල්ලෝ දෙන්න එක්කව කරපු හැටිය මේ බලවත් එක්කෙනාව බිහි කරගන්න පුළුවන් කියලා. ඒවා දන්නේ අනංගයා. මම දන්නේ බොරු කියන්නේ මොකටද? අනංගයාගේ ජොබ් එක මම දන්නේ. ඒ කියන්නේ මගේ ජොබ් එක මම දන්නවා. ඉතින් මට සබහා ධර්මයෙන් උගන්වලා තියෙන්නේ මගේ ජොබ් එක. අනංගයා තමයි අරව ගණන් බලන්නේ මේ කාන්තාවට මෙහෙමයි මට මගුල් කප්පුකම් කරන්න බෑ ගෑනුන්ට කාන්තාවන්ට. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් බැරි වැඩ කරන්න යන්න එපා. මේ ඒව ස්වභාව ධර්මයට නැත්නම් අනංගයට අයිති ජොබ් එක අනංගයට කරන්න දෙන්න. එතකොට දැන් ඔබ ගොඩක් දන්නවා ස්වභාවික බුද්ධිය ගැන. මේ මන් ටිකක් කියලා දීලා තියෙන්නේ. තව ගොඩක් තියෙනවා කියලා දෙන්න. ඒකින්ද මෙතනින් එහාටත් මම දෙවෙනි කොටසෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙවෙනි කොටසෙන් අපි හමු වෙමු. මට ඔබට දෙයක් කියන්න තියෙනවා. මම මේ කතා කරලා පුරුදු මිනිසෙක් නෙමෙයි. මම මේ පොඩි කාලේ ඉඳන් වැඩ කරලා විතරයි තියෙන්නේ. මේ කම්කරුවෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා. ගොවි තැන් කරලා තියෙනවා. ඒව කළා මිසක් මේ උගත්කම් කියන එක මට නෑ. බොරු කියන්නේ මොකටද? ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑනේ. මම මේ ඉස්කෝලේ ගිහිල්ලත් නෑ වැඩිපුර. ඉතින් ඒකින්ද මට මේ මගේ කතාවේ අඩුපාඩු ඇති. නමුත් මේ මගේ දැනුම සම්පූර්ණයෙන්ම ඔබට දෙන්න විදියක් නැහැ. ඒවා මම ඉදිරියේදී කියනවා. ඒකින්ද ඔබට දැනුම ගොඩනගා ගන්න නම් අර ඕන කරන පාර විතරයි අපි කියා දෙන්නේ. ඒ පාර තමයි නිර්මල පිවිතුරු ආදරය උගන්වන්නේ අම්මා. එතකොට ත්‍රස්තවාදීන් උගන්වන ඒවා එහෙම ඉගෙනගෙන යන්න එපා. අර ගෝවියයි කම්කරුවයි වෛද්‍යවරයයි රණවිරුවයි යන්නේ අන්න අම්මා යන පාරේ. එතකොට මේ ත්‍රස්තවාදීන් යන පාරේ ගිහින් යනලා නිකන් ඉල්ලන් පරිප්පු කන්න යන්න එපා. එතකොට ඊළඟට මම ඊළඟ වැඩසටහනින් ඔබට කියා දෙනවා මේ ස්වභාවික බුද්ධිය ගැන සහ ස්වභාවික බුද්ධිය තවත් චුට්ටක් එහාට කියා දෙන්න තියෙනවා. නමුත් ඉතින් කාලය දැන් පැයකටත් වඩා ගිහින් තියෙනවා. ඉතින් දෙයියන්ගේ පිටින් අපි ඉදිරියේදී ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා සියලු දෙනාටම
ස්වභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතනවා. ස්වභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතනවා. ඒ වගේම සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ පතනවා. ඒ වගේම සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ පතනවා. අනිත් ආගම් වලට අයටත් ඒ වගේම මම ඒ ආගම් වලට අනුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඉදිරියට මේ වැඩසටහන අහන්න ඒ ඔබේ අනාගත දියුණුව වෙනුවෙන් මේවා මට දෙන්න බලපෑම් කරන නිසායි මම කරන්නේ. ඉතින් තව ඉදිරියටත් අපි මේ ගැන උනන්දුවෙන් අවබෝධ කරගන්න උත්සාහ කරමු. ඔයාලා සියලු දෙනාටම ස්වභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම ජය වේවා.